දුවපුතේ අපි අද සාකච්ඡා කරමු මේ මෙන්න භාග ඉතාමත් වැදගත් පාඩමක්. මොකද මේ පාඩමේ දැනුම අපි භාවිතා කරන අනිකුත් පාඩම් වලදී ශ්‍රේණි පාඩමේදී භාවිතා කරන අනුකරණයේ පාඩමේදී භාවිතා කරන ඒක තමත් වැදගත් පාඩමක් මෙන්න භාග කියන්නේ. අනිතරට අපිට VG ප්‍රකාශන හැසිරවීමේ දැනුම එක පැත්තකින් අපිට වර්ධනය කර ගන්න ඕනේ. ඒ දැනුමත් මෙතනදී අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැන් මෙතනදී අපි මීට කලින් සාකච්ඡා කරුවා පරිමේෂිතයක් කියන්නේ මොකක්ද? බහුපදයක් කියන්නේ මොකක්ද? පරිමේෂිතයක් කියන්නේ මොකක්ද? එතකොට විවිධ බහුපද සාධක වලට වෙන් කරන ආකාරය, right? ඔය දේවල් අපි මීට කලින් පාඩම් වලින් සාකච්ඡා කරුවා. දැන් එතකොට පරිමේෂිතයක් කියන එක අපි දන්නවා බහුපද දෙකක බෙදීමක්. ඒ කියන්නේ බහුපද දෙකකින් හැදෙන පරිමේෂිතයක්. හරි. එතකොට යම් කිසියක ළමයි හරය දෙකම බහුපද නම් අපි කියන එක පරිමේෂිතයක් කියලා. එතකොට මේ පරිමේෂිතත් අපේ දෙආකාරයකට අපි වෙන් කරුවා. එකක් නියම භාග පරිමේෂිත සහ විෂම භාග පරිමේෂිත කියලා. එතෙන්දී නියම භාග පරිමේෂිතය කියලා කිව්වේ ලවයේ මාත්‍රය අඩු නම් අරේ මාත්‍රයට වඩා ඒක නියම භාග පරිමේෂිතයක්. එතකොට විෂම භාග පරිමේෂිතයක් කිව්වේ අරේ මාත්‍රය දැන් ලවයේ මාත්‍රය වැඩි නම් අරේ මාත්‍රයට වඩා ඒක විෂම භාග පරිමේෂිතයක්. එතකොට අපි දැන් මේ භින්න භාග කරනවා කියන්නේ දැන් අපි දන්නවා අපිට භාග වලට තවදුරටත් වෙන් කිරීම. ඒක තමයි භින්න භාග වලට වෙන් කරනවා කියන්නේ. අපිට හම්බුන සංඛ්‍යාත්මක අගයක් වුණත් අපිට පුළුවන් භාග වලට වෙන් කරන්න. right? එතකොට දැන් ඒ ආකාරයට වෙනස් භාග දෙක ඓක්‍යයක් විදිහට නැත්නම් අන්තරයක් විදිහට ලියන්න පුළුවන්. සංඛ්‍යාත්මක භාග හම්බුණා. ඒ වගේ දැන් අපිට මේ විජීය භාග ලැබුණාම ඒවත් අපිට පුළුවන් වෙන් කරලා කඩලා වෙනත් භාග වලින් ප්‍රකාශ කරන්න. අපි ඒකට කියනවා භින්න භාග සොයනවා කියලා. right? එතකොට දැන් මේකේදී දැන් අපි අපිට සාමාන්‍ය මේ පාඩමට පටන් ගන්න ඉස්සෙල්ලා ඇත්තටම අපිට යම් ප්‍රමාණයක් අපි දැනුම දැන් වර්ධනය කරගෙන ආයෙත් තියෙන අපි දන්න සංගුණක සංසන්දනය කරන සංගුණක බහුපදයේ සංගුණක සංසන්දනය කරලා නියත වෙයි නැති දන්නවා. හරි ඒ වගේ දැන් මේ දැනුම අපිට තවදුරටත් අවශ්‍ය කරනවා. එතකොට දැන් අපි ගත්තොත් දැන් බලන්න මේ වගේ එකක් අපි හිතමු මේ වගේ එක සංගුණක කියන්න පුළුවන් කියලා. දැන් අපි හිතමු දැන් මේ වගේ අපි දුමු x ධන 1 වර්ගයේ වාඩ x නේ. ඔයගේ ප්‍රකාශනයක් තිබ්බොත් දැන් මේක දිහා බලලා මේක ප්‍රසාරණය කරන්නේ නැතුව මේකේ මොකද්ද x ධනයේ සංගුණකය. මේකේ මොකද්ද x වර්ගයේ සංගුණකය. මේකේ මොකද්ද x වල සංගුණකය. මේකේ මොකද්ද නියත පදේ. යනාදී වශයෙන් අපිට ලබා ගැනීම අපිට මේක සුළු කරන්නේ නැතුව ලබා ගැනීම හැකියාව තමන්ට ගොඩනගා ගන්න ඕනේ. ඒකට ගැටලු කරලා පුරුදු වෙලම තමයි ගොඩක් ගැටලු රාශියක් කිරීම තුළින් තමයි මේ අවබෝධය ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් අපිට සමානලා සංගුණ දැන් එතකොට අපිට සංගුණක ලබා ගන්න වෙනවා. දැන් මේක දැන් E කියන්නේ කැපිටල් E කියන්නේ ඉතින් එතකොට කැපිටල් E පදෝදී අපිට එනවා x ගණේ සංගුණ කියන දැන් මේ ගාණ්‍ය ප්‍රකාශනය මේක ප්‍රසාරණය කිරුවොත් එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕන අපිට කොහොම හරි කමන්නේ අපිට කාලේ ඉතුරු කරගෙන කරන්න. ඒක කටු වැඩ කොල එක පැත්ත ගන්න මේක ප්‍රසාරණය කරලා බලන්න පුළුවන්. දැන් මේක ප්‍රසාරණය කරුවොත් දැන් අපි පැත්තක අපි වැඩ කරන යන කොලේ නැත්නම් කටු වැඩ කොල එක අපිට පුළුවන් මේක සුළු කරලා බලන්න පැත්තක. කෙනෙකුට පුළුවන් බොහොම වේගයෙන් මේක සුළු කරන්නේ x වර්ගයේ 2x ධන 1 වාරයක් x නේ. ඔය तो දැන් මේක අපි ඊට පස්සේ දැන් මේකේ පද 3යි මේකේ පද 2යි පද 6ක් වෙනවා. x ධනය ඍණ x වර්ග ධන 2x වර්ග ඍණ 2x ධන x ඍණ 1 කියලා ඔය විදිහට. දැන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මොකද්ද x ගණයේ සංගුණකය කියලා. මොකද්ද x වර්ගයේ සංගුණකය කියලා අපිට කියන්න පුළුවන්. ඔය විදිහට දැන් අපිට පැහැදිලිව වෙන x ගණයේ සංගුණකයත් x වර්ගයේ සංගුණකයේ x වල සංගුණකයේ ඍණයේ නියත පදේ ඍණේ කියලා මේ පදේ. right? ඔය ආකාරයට අපිට කියන්න පුළුවන්. අපි යම් කිසි අශීර්වාදයකට පත් වුණ යම් කිසි අවස්ථාවක කුමිලාක අශීර්වෙන් ගන්න අපි උත්සාහ කරන්නේ නැහැ විභාග ගැටලුවක. මොකද ඒක අපිට ඊට වඩා වටිනවා වර්ධි නැතුව කරන්නේ ගැටලුව.
right යම් කිසි විදිහකින් අපිට ඒ ප්‍රවීණතාවය ලබා ගන්න නැත්නම් අපිට මේ වගේ යම් කිසි පැත්තක ප්‍රසාරණය කරලා ඒ සංගුණකේ මොකද්ද කියලා බලන්න පුළුවන් right ඒ ආකාරයට අපි දැන් මේ පාඩමික තවත් අපිට තියෙන සමාන ප්‍රසාරණය කරන දැන් අපිට අහලා තියෙන පැස්කල් ත්‍රිකෝණය අහලා තියෙනවා පැස්කල් ත්‍රිකෝණය දැන් පැස්කල් ත්‍රිකෝණයෙන් අපිට පුළුවන් ගොඩක් ද්විපද ප්‍රසාරණය කරන්න ද්විපද අපි ඉස්සරහ ද්විපද ප්‍රමේය සාකච්ඡා කරනවා එතකොට මේක තවදුරටත් සාකච්ඡා කරනවා නමුත් දැන් අපිට පුළුවන් මේ පැස්කල් ත්‍රිකෝණය දැනගෙන යන්න පැස්කල් ත්‍රිකෝණයේදී අපි ගන්නේ දැන් අපිට සංගුණ මේක මොන කෙනෙකුට ලියන්න බෑ එකේවත් උනත් දාන්න මේ වගේ එකේවත් උනත් දැන් මම පස්සේ ඊට පස්සේ ඊළඟ එක දැන් මේක ඊළඟ පද දෙකක් වෙනවා ඊළඟට පද තුනක් වෙනවා ඊළඟට පද හතරක් වෙනවා මේක පල්ලෙහා ලියාගෙන යන්න පුළුවන් මොන කෙනෙකුට පාස් වෙන්න කියන්න පුළුවන් මෙතන 1 1 2යි මේ දෙක අතරින් දෙක දැම්ම මේ පැත්තට එකක් දැම්ම මේ පැත්තට එකක් දැම්ම right ත්‍රිකෝණය වගේ පල්ලෙහා ලියන්නේ ඊට පස්සේ උඩ සංඛ්‍යා දෙක එකතු කරලා ඒ දෙක අතරින් දාන්න 1 2 3යි 2 1 3යි ඊට පස්සේ මේ පැත්තට එකක් දාන්න මේ පැත්තට එකක් දාන්න ඔය විදිහට ඊළඟට අපිට ඊළඟ මේ අතරවල ලියන්න මෙතන 1යි 3යි 4යි මෙතන 3යි 3යි 6යි මෙතන 4යි මෙතන ඊට පස්සේ මේ පැත්තට එක කියලා දෙකක් දාන්න ඔය විදිහට අපිට ඕන තරම් පල්ලෙහාට ලියන්න පුළුවන් 1යි 5යි 10යි 10යි 5යි 6යි ඔය විදිහට පල්ලෙහාට අපිට ලියාගෙන මේකට කියන පැස්කල් ත්‍රිකෝණය කියලා මේකෙන් අපිට අහුල ගන්න පුළුවන් ද්විපද පූර්ණ ද්විපදයක මේ බලයක බලය ප්‍රසාරණය කිරීමට අවශ්‍ය කරන සංගුණක ටික දැන් උදාහරණයක් වශයෙන් අපිට අපි ප්‍රසාරණය කරනවා නම් x ධන y වල බිඳුවේ බලය එතකොට ඒකේ සංගුණක 1යි ඒක තමයි මේ තියෙන්නේ ඒතකොට x ධන y වල පළවෙනි බලයේ සංගුණක x ධන y ඒතකොට 1යි 1යි මේ තියෙන්නේ ඊට පස්සේ x ධන y වල සම්පූර්ණකේ වර්ගයේ ප්‍රසාරණය සංගුණකේ x වර්ගය ධන 2x ධන y වර්ගය ඉතින් 1යි 2යි 1යි මෙතන බලන්න දෙකක් xy ධන y වර්ග එතකොට දැන් මේ 1යි 2යි 1යි මේ සංකේ පද තුනේ සංකුණක තුන 1 2 1 මෙතන 1 2 1 ඊළඟට අපිට x ධන y ඝනයේ සංකුණක x ඝනය ධන 3යි x වර්ග y ධන 3ක් xy වර්ග ධන y ඝන right හරි සංගුණක ලියන්න පුළුවන් අනිත් පද ලියන්නේ කොහොමද කියලා ඊළඟ ප්‍රශ්නයක් එනවා නේද කොහොමද අනිත් පද ලියන්නේ දැන් බලන්න මෙතන x වල 16 මෙතන ඝනය නැතිනේ x වල 16 එක එක වැඩි අඩු වී යනවා x ඝනය වුණා දෙක වුණා x වල බලය ඊට පස්සේ x වල බලය එක වුණා x වල බලය මෙතන දෙනවා බිඳුව වුණා ඒ වගේම y වල බලය මොකද වෙන්නේ y වල බලය මෙතන මුලින්ම බිඳුවෙන් පටන් ගන්න ඊට පස්සේ y වල බලය එක වුණා ඊළඟට y වල බලය වර්ගය වුණා y ඝනය වුණා. ඔය විදිහට ඒකත් අපිට පුළුවන් ඒ රටාවෙන් හඳුනගන්න. ඊළඟ සංගුණක ටික මේකෙන් ගන්න පුළුවන් 1 3 3 1 1 3 3 1 right ඊළඟ අපි ගත්තොත් x ධන y වල 4 වෙනි බලය සංගුණක ගත්තා. එතකොට අපිට එනවා මෙතන x 4 ධන 4යි x ඝනය y ධන 6යි x වර්ග y වර්ග ධන 4යි xy ඝනය ධන y 4න් වර්ග ඔය ආකාරයට අපිට ප්‍රසාරණය කරන්න පුළුවන් ඕන ද්විපදයක් අපිට පස්වෙනි බලය වුණා x වල පස්වෙනි බලය ධන 5යි x 4y y ධන 10යි x ඝනය y වර්ග ධන 10යි x වර්ග y ඝනය ධන 5යි x y 4 ධන y වල පස්වෙනි බලය ඔය විදිහට අපිට ඕනතරම් මේක මේ ප්‍රශ්න ටික උනත් පාඩම ඕනතරම් ලියන්න පුළුවන් ප්‍රසාරණය ලියන්න යම් කෙනෙකුට ආදිසියෙන් මේ ප්‍රසාරණය ගන්න අපිට පොඩි කටුවැට කොලයක මේක ලියන්න පුළුවන් වේගයෙන් ලියන්න පුළුවන් බොම් වේගෙන්
බොහෝ තප්පර ගානයි මේ සංගුණ ටික අවුල මේ ප්‍රසාරණය ලියන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට බොහොම පාර්ශ්වයෙන් මේ ප්‍රසාරණ මේ තමයි අවශ්‍ය වෙනවා. සමානලාට දීපද ප්‍රසාරණ අවශ්‍ය වෙන පුළුවන්. right? අපිට දැන් අපිට අවශ්‍ය වෙන යම් වෙලාවක එක දාන x ගානේ ප්‍රසාරණය කරන්න කිව්වේ. x දාන එකේ ගානේ ප්‍රසාරණය කරන්න වුණොත් අපිට පුළුවන් මේක x ගානේ දාන 3x වර්ග දාන 3x දාන 1. මේකෙන් ගත්තා. සංගුණ පිටක මේකෙන් අවුල ගත්තා. අවුලගෙන අපි එතන මේ දෙවෙනි නම්බර එකේ කියන කීවෙනි බලයේ ප්‍රසාරණය කියන්නේ. මේක දෙවෙනි නම්බර එකේ. දෙවෙනි නම්බරේ පාන මේ පස්වෙනි බලයේ x දාන y වල පස්වෙනි බලයේ ප්‍රසාරණය. දෙවෙනි නම්බර එක 3 නම් x දාන y වල තුන්වෙනි බලයේ ප්‍රසාරණය. රැස්කම් ත්‍රිකෝණය. right? ඒ වගේ එකක් අපිට ගන්න පුළුවන්. අනිත් මේකේ දෙවෙනි සංඛ්‍යාවෙන් අපිට දෙවෙනි සංගුණකෙන් එක අපිට එනවා. right? කිවෙනි දශක ගෙනින්. ඊළඟට අපි බලමු මොකද භින්න භාග කියලා කියන්නේ. භින්න භාග වලට එනකොට කොහොමද දැන් අපි හිතමු අපිට දුන්නොත් මේ වගේ එකක්. අපිට දුන්නොත් ඒක x දාන 1 දාන 2 x ඉන 2. right? මම දුන්නා කියලා හිතමු. දැන් මේක අපිට බුදුවර යන සුළු ගන්න පුළුවන්. ඕන කෙනෙකුට පාසින් සුළු ගන්න පුළුවන්. right? මේක බුදුවර යන සුළු කියලා x දාන 1 x ඉන 2 එයාට x ඉන 2 දාන දෙවරක් x දාන 1. ඒතර මෙතන කියනවා අපිට 3x යට 3x යට x දාන 1 x ඉන 2 කියලා. ඔය ආකාරයට. එතකොට මේ වගේ දැන් අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ අපි කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් බෙදීම බිඳුව આવොත් සංඛ්‍යාවක් බෙදීම බිඳුව අපි කියන්නේ ඒක අර්ථ දැක්වෙන සංඛ්‍යාවක් කියලා. ඒතර අර්ථ දැක්වෙන්නේ දැන් මේ අපි x සමානයි ඍණ එකයි x සමානයි ඍණ දෙක හරි ආදේශ කෙරුවොත් මේක අර්ථ දැක්වෙන්නේ x සමානයි ඍණ එක ගන්නවා. මේක අර්ථ දැක්වෙන්නේ x සමානයි 2 දැම්මා. right? ඔය x සමානයි 2 විට x න 2 බිඳුව වෙනවා. x සමානයි ඍණ 1 විට x ධන 1 බිඳුව වෙනවා. ඒ යම් කිසි සංඛ්‍යාවක් බෙදීම බිඳුව කියන එක අර්ථ දැක්වෙන්නේ නැති සංඛ්‍යාවක් තමයි අපි සලකන්නේ. අපි අනන්තය කියලා දාන්නවා. නමුත් අනන්තය අපිට මේ සුළු කිරීම වලට යොදා ගන්න බෑ. right? ඒක නිසා අපි කියනවා අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. right? එතකොට දැන් මෙතනදී අපිට දැන් නමුත් අපිට ගන්න පුළුවන් මේ සංඛ්‍යා දෙක අතහැරියන් පස්සේ x අසමානයි ඍණ 1යි x අසමානයි 2යි මේ සංඛ්‍යා දෙක අතහැරිය. මේ සංඛ්‍යා දෙක අතහැරිය විට හරි. මේ කියන්නේ x සමාන ඍණ 1යි ඍණ 1ට අසමාන වෙනවා. හරි දැන් මේ දෙක අපි අතහැරිය පස්සේ අපිට මේක ලියන්න පුළුවන් 3x යට x දාන 1 x ඉන 2 කියන එක අපිට ලියන්න පුළුවන්. 1 යට x දාන 1 දාන 2 යට x ඉන 2 කියලා. මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. right? එතකොට මේකේ භින්න භාග මෙන්න මේකට අපි කියනවා මේ අපිට පරිමේෂිතයක් විදිහේ මේ පරිමේෂිතයක් විතරක් මේ පරිමේෂිත නියම භාග පරිමේෂිතයක් විතර right? නියම භාග පරිමේෂිතය. તો මේ නියම භාග පරිමේෂිතය අපි වෙනත් භාග දෙකකට වෙන් කිරීම අපි කියන මේ තියෙන්නේ මේ සිතේ භින්න භාග කියලා. તો භින්න භාග සොයන්න ගියාම පස්සේ මේ ආකාරයට අපිට භින්න භාග සොයන්න. අපි භින්න භාග සොයන්නේ කොහොමද කියන එක ඊළඟට බලන්න ඕනේ. භින්න භාග සොයන ආකාරය. දැන් භින්න භාග සොයනකොට දැන් අපිට විශේෂිත ක්‍රම තියෙනවා. අපේ ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම සියලුම පොත්වල භාවිත කරන විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලට තමයි අපි භින්න භාග සොයන්නේ. එතකොට දැන් මේකෙදී දැන් අපිට දැන් මේ දවස්වල රාවෙකුත් තියෙනවා මේ සංගුණක භින්න භාග හොයනකොට අපි මේ නොදන්නා නියත හොයන්න ඕනි සංගුණක සංසන්දනය කළාම විතරක් කියලා. right? එහෙම රාවෙකුත්
මේ දවස්වල යනවා. අපි ඒවත් කොහොමද නිරෝල් කරගෙන මේ පාඩම් කරන්නේ කොහොමද කියලා බලමු. මේ ප්‍රශ්නත් නිරෝල් කරගෙන. right. ඊළඟට දැන් එතකොට බින්න දැන් මේක බින්න භාගය. එතකොට අපිට ගන්න පුළුවන් x සමානයි බින්න එක සහ x සමානයි දෙකක්. තව උදාහරණයක් ගමු. දැන් බින්න භාග වලට වෙන් කරනකොට යම් කිසි භාගයක් අපි කොහොමද දැන් සාමාන්‍යයෙන් නියම භාගයක් අපි ප්‍රධාන වශයෙන් බින්න භාග ආකාර දෙකකට වෙන් කර ගන්න වෙනවා. right. බින්න භාග සෙවීම දෙආකාරයකට සලකා බැලුවා. දෙආකාරයකට සලකා බැලුවා. මොකක්ද මේ දෙආකාරය? එකක් තමයි පළවෙනි එක විෂම භාග නියම භාග සුත්තවල බින්න භාග. දෙවෙනි එක තමයි විෂම භාග බින්න භාග. તો මේකෙදී අපිට හැමතිස්සෙම අපිට අපි දන්නවා ලවයේ මාත්‍රය කුඩායි හරයේ මාත්‍රය. මේකෙදී ලවයේ මාත්‍රය විශාලයි හරයේ මාත්‍රය. right. මේ අවස්ථා දෙකට වෙන් කරගෙනයි අපි බින්න භාග සාකච්ඡා කරන්නේ. right. එතකොට මේකෙදී දැන් අපි මුලින් බලමු කොහොමද බින්න භාග සෙවීම දෙආකාරයට මේක ලවයේ මාත්‍රය කුඩායි හරයේ මාත්‍රය වෙනකොට බින්න භාග කරන්නේ. එහෙම නැත්නම් නියම භාග සුත්තවල බින්න භාග මුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. नियम भाग सूत्र नियम भाग पालिंगे सूत्र वाला भिन्न भाग से ඒකෙදි අපිට ආකාර කීපයක් සාකච්ඡා කරනවා. මුලින් පළමු ප්‍රවිධි කීපයක් සාකච්ඡා කරනවා. right. ප්‍රවිධි කීපයක් සාකච්ඡා කරන එකක් අපි මේ විදිහට අපිට ගන්න පුළුවන් හරේ ඒකජ සාධක පමණක් ඇති විට අපිට ප්‍රවිධිය පළමු ප්‍රවිධිය විදිහට ගන්න පුළුවන් හරේ ඒකජ සාධක දෙවි ප්‍රවිධිය ගන්න පුළුවන් හරේ पुनरावर्तन साधक ඇති වෙනවා. තුන්වෙනි ප්‍රවිධිය තුන කියලා ගන්න පුළුවන්. හරේ वर्गज साधक एक्टिविटी එතකොට මේකේ අපිට පොදු ආකාරයක් තියෙනවා. තව එනවා ඇත්තටම හරේ වර්ගජ සාධක විතරයි නෙවෙයි හරේ ගාණික සාධක
හත්වෙනි බලය සාධක ඒවටත් අපිට වෙන් කරන්න පුළුවන්. right? මෙතන අපිට දැනට මේ අපිට මේ පාඩම අවසන් කිරීම සාමාන්‍ය ප්‍රමාණයක් මේ ආවරණය කරමින් සාකච්ඡා කිරීම සඳහා තමයි මේ කොටස් තුන වෙන් කරගත්තේ. නමුත් අපි ඉදිරියේ සාකච්ඡා කරනවා හරේ ගණිත සාධකයක් තියෙනකොට කොහොමද වෙන් කරන්නේ? ඒවා අපි සාකච්ඡා දැනගන්න ඕනේ. එතකොට මේ මාට්‍රික්ස් සාධකෙ සාකච්ඡා කරලා පස්සේ අපිට පුළුවන් ඉතින් එහාට එවැනි එකකට අපිට මේ සාකච්ඡා කරන්න. එතකොට මේ හරේ ඒක සාධක වමනක් ඇති විට. එතකොට තියෙන මගේ අකුරු පොඩක් අපෑදී මම තියෙන කලියන හරේ ඒක සාධක වමනක් ඇති විට පළමු ප්‍රවිධිය දෙවෙනි ප්‍රවිධියේ විදිහට අපි දන්නේ හරේ පුනරාවර්තන සාධක ඇති විට. ඊළඟ තුන්වෙනි ප්‍රවිධිය ගන්න හරේ වර්ග සාධක ඇති විට. ඔය ආකාරයේ අපි දල වශයෙන් මේ පාඩම කරගෙන යන්න තුන් ආකාරයක් සලකා බලමු. එතකොට ඒකෙදී මේ හරේ ඒක සාධක විතරක් තියෙනවා නම් අපිට බොහොම ලේසි. එතකොට බලමු අපි කොහොමද මේ ආකාරයට මතක තියාගන්න. අපි දැන් මුලින් සාකච්ඡා කරන්නේ ලවයේ මාත්‍රය හරේ මාත්‍රයට අඩු ඒවා. ලවයේ මාත්‍රය හරේ මාත්‍රයට වඩා අඩු. එතකොට අපි හැමතිස්සෙම බින්න භාග කරනකොට පරීක්ෂා කරලා බලන්න ඕන මේක නියම භාග පරිමේය සුත්‍යන්ත කියන එක. ඒ කියන්නේ ලවයේ මාත්‍රය හරේ මාත්‍රයට වඩා අඩු කියන එක බලන්න ඕනේ. හරි දැන් අපි උදාහරණයක් ගමු. පළමු ප්‍රවිධියකට හරේ ඒකද සාධක පමණක් ඇති විට කර අපිට මේක උදාහරණයක් ගන්න පුළුවන්. x යට x ධන 4 වාරයක් x වින 3. ඔය ගන්න. දැන් බැලු වෙන උඩ තියෙන ඒකේ ප්‍රකාශනයක් යට තියෙන වර්ග ප්‍රකාශනයක් ලවයේ මාත්‍රය හරේ මාත්‍රයට වඩා අඩු. ඒ නිසා අපිට බින්න භාග කරන්න පුළුවන් මේ ප්‍රවිධිය. ඒතර මේකදී අපි හරිම සරලයි. මේ එක් නියතයට අපිට දාන්න පුළුවන් සෑම සාධකයකටම a මේ නියතයක් සහ b යට x වින 3. ඔය විදිහට ගන්න පුළුවන්. මේක තමයි නියමය. දැන් මේ මම දෙන්නේ නියමයක්. දැන් එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මට මේ විදිහට කඩන්න බැරි? මෙහෙම කඩන්න බැරි කියලා අහන්න පුළුවන් කෙනෙකුට ඕන. x යට x ධන 4 x වින 3 සමානයි x ධන a යට x ධන 4 ධන b යට x වින 3 කොහොම කඩන්න බැරිද කියලා අහන්න පුළුවන් කෙනෙකුට. right? එතකොට ඒක නියමයට අපි සාකච්ඡා කරන නියමයන්ට බාහිරින් යන ක්‍රමයක්. ඒතර නියමයන්ට බාහිරින් යනවා නම් හැමතිස්සෙම අපි කරන්න ඕනේ සංගුණක සමාන කරලා තමයි හොයන්න ඕනේ මේ නියත හොයන්න. දැන් මේ නියත කොහොමද හොයාගන්න බෑ. මේ කැපිටල් A කැපිටල් B නියත හොයන්න ඕනේ. ඒ සොයනකොට අපිට දෙයක් දැන් මේක සරල සාමය. මේක සරල සාමයක්. හැබැයි මේ සරල සාමය අසත්‍ය වෙන්නේ මේ සමානතාවය. අසත්‍ය මේ සමානතාවය තුක්ත නොවන x සමාන ඍණ 4යි x සමාන 3යි වෙනුවට අර අනිත් සියලු වර්ගයන් ගන්න මේක සත්‍ය වෙනවා. සාමාන්‍යයෙන් සියලු වර්ගයන් ගන්න සත්‍ය වෙනවා. එතකොට දැන් මේක x සමාන 3 සහ x සමාන ඍණ 4 අතර ගියාම අනිත් සියලු සදා සත්‍ය වෙන පරිදි තමයි අපි සොයන්නේ. ඒතකොට මේක සරල සාමයක් පිටින් තමයි. මේක සරල සාමයක් කියලා හිතන තමයි කරන්නේ. අපි දන්නේ මේක සරල සාමයක් කියලා. මේ විදිහට කඩන්න. කෙනෙකුට අහනවා ඒ මෙහෙම කඩන්න බෑ දැන්. මට ඕන මේ විදිහට කඩා ගන්න කියලා. right? ඒවා අපි ඒ නියමයන්ගෙන් පිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට කරන්න අනිවාර්යයෙන්ම සංගුණක සමාන කරලා ගන්න ඕනේ. සංගුණක සමාන කරලා තමයි අපි AB මේ නියත හොයන්න ඕනේ. සංගුණක සමාන කිරීමෙන් පස්සේ අපිට එන සමීකරණ පද්ධතියක් සංගුණක. කියන්නේ මේක නම් අපිට කැපිටල් A සහ කැපිටල් B ඇතුළත් සමීකරණ පද්ධතියක් වෙනවා.
ඒ සමීකරණ පද්ධතිය සංගත නම් එහෙනම් අපිට මේ විදිහට කඩන්න පුළුවන්. ඒ සමීකරණ පද්ධතිය අසංගත නම් මේ විදිහට කඩන්න බෑ. right? මේ විදිහට සම්බින්න භාග වෙන් කරන්න බෑ. તો දැන් මේවා අපි පිළිගත් නියමයන් මේවා. මේවා පිළිගත් නියමයන්. તો පිළිගත් නියමයන් අපි මුළු ලෝකෙම භාවිත කරනවා. එතකොට අපිට මේක සරසාමයක් කියලා ගන්නවනේ. මේකට අපි විවිධ අගයන් ආදේශ කරලා අපිට පුළුවන් ඒ ආභිෂයන් මොකක් සරසාමයක් කියලා ගන්න. right? එතකොට මේ පිළිගත් නියමයේ මේවා අපිට සෑම විටම භාවිත කරනවා. අනිත් අතට අපිට සංගුණක සමාන කරලා මේ සරල ගැටලුවකදී හොයන්න පුළුවන් වුණත් අපිට යම් වෙනත් පාඩමකදී එන ටිකක් බඩපතල ගැටලුවක් ආවොත් එවැනි ගැටලුවකට අපි සංගුණක සමාන කරලා කාලය ගන්නකොත් අපිට මේ භින්න භාග විතරක් කඩ ඉන්න පුළුවන් ඒ ගැටලුව පැත්ත ගන්න. right? එතකොට ඒක නිසා තමයි අපි එක් මේකේ ප්‍රවිධි කීපයක් හඳුනගන්න. ඒ ප්‍රවිධි වලට මේ ආකාරයට භින්න භාග කඩන්න පුළුවන් කියලා නියමයන් යොදාගෙන තියෙනවා. එතකොට ඒවා මුළු ලෝකෙම පාවිච්චි කරන ඕනම පොතක භාවිත කරනවා. right? ඕන වෙනත් විෂයන් වලින් භාවිත කරනවා. ආර්ථික විද්‍යාවේ භාවිත වෙනවා. මූල්‍ය ගණිතයේදී භාවිත වෙනවා. ඔය හැම එකෙදීම භාවිත වෙනවා. ඒවා. එතකොට මේ අනුකලනයේ පාඩමේ භාවිත වෙනවා. ශ්‍රේණි පාඩමේදී භාවිත වෙනවා. එතකොට මේ ක්‍රම අපිට ඕන වෙලාවක භාවිත කරන්න පුළුවන්. අගයන් ආදේශ කරලා ගන්නත් පුළුවන්. සංගුණක සමාන කරලත් ගන්න පුළුවන්. අපිට පාසු ක්‍රම භාවිත කරන්න පුළුවන්. right? එතකොට මෙහෙම ගන්න බෑ. මොන තව කෙනෙකුට තාක් තියෙන්නේ. කෙනෙකුට ඕන අත්දැක බලන්න පුළුවන් වෙනත් ආකාරයක්. එහෙම අත්දැක බැලීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම සංගුණක සමාන කරලා සාංගත සමීකරණ පද්ධතිය ලබා ගත්තොත් ඒක ඒ විදිහට ඒ සරසාම ලබා ගැනීම නිවැරදි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිවැරදි කියන්න බෑ. දැන් මේක අපි වෙනකොට අපිට පුළුවන් මේක සුළු කරන්න. දැන් අපිට කැපිටල් A සහ B සොයන්න ඕනේ. මොකද මේක ලියන්න පුළුවන් x සමානයි A වාරයක් x න 3 යට x ධන 4 x න 3 සමානයි ධන b වාරයක් x ධන 4 යට අපිට පුළුවන් මෙතනදී මේක කපා හරින්න පුළුවන්. right? ඒක කපා හරින්න පුළුවන්. අපි සාකච්ඡා කරන්නේ ඇත්තටම මේකේ සම්පූර්ණ සාකච්ඡාව යන්නේ x සමානයි විනාතර සහ 3. මේ අගයන් දෙකට අසමාන වන අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට මෙතනින් එනවා තව සරසාමයක් a වාරයක් x න 3 ධන b වාරයක් x ධන 4 origin. right? So මේ සරසාමය දැන් මේ සරසාමය සත්‍ය වෙන්නේ මේ අගයන් දෙක අතහැරලා ගත්තාම නමුත් මේ සරසාමය මේක සියලු x සඳහා සත්‍ය වෙනවා. right? දැන් මේකෙන්දී අපිට x සමානයි 3 සහ x සමානයි 4 ආදේශ ගන්න බැරි වුණාට අපිට මෙතනදී මේ සරසාමය සියලු x සඳහා සත්‍ය වෙන නිසා අපිට ආදේශ ගන්න පුළුවන් x සමානයි 3 ආදේශ ගන්න පුළුවන් x සමානයි 4 ආදේශ ගන්න පුළුවන්. right? එතකොට x සමානයි 3 ආදේශ කෙරුවොත් අපිට කෙලින්ම b වලගේ එනවා. x සමානයි 4 ආදේශ කෙරුවොත් කෙලින්ම a වලගේ එනවා. right? ඔය විදිහට. එතකොට අපි x සමානයි 4 විට. එතකොට 4 සමානයි. එතකොට මෙතන a වාරයක් 4 3. මෙතනින් එනවා අපිට a වලගේ a සමානයි 4 බෙදීම 7යි කියලා. ඊළඟට අපි x සමානයි 3 විට 3 ආදේශ කෙරුවොත් එතකොට 3 සමානයි එතකොට මෙතන මේ 3 ආදේශ කෙරුවොත් 3 වෙන 3 මේක ආ බිඳුව වෙනවා. right? මෙතනදී අපිට b වලගේ එනවා b වාරය 3 ධන 4. right? එතකොට අපිට එනවා b සමානයි 3 බෙදීම 7යි කියලා. ඔය ආකාරයට අපිට a සහ b අගයන් දෙක එනවා. දැන් අපිට මේ අගයන් දෙක ආදේශ කරලා බිඳ බාර ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් x ට x ධන 4
x න 3 සමානයි ඒ වලාගේ 4 යට 7යි x ධන 4 ධන 3 යට 7යි x න 3 ඔය ආකාරයි සමහර කට්ටිය තර්ක කරනවා මෙතන x අසමානයි x ඍණ x අසමානයි ඍණ 4 3 කියලා කියන ඒ කොහොමද මෙතන x සමානයි 3 x සමානයි 4 ආදේශ කරන්නේ කියලා. right ඒවා බෝලන්ත තර්ක right මෙතන මේ සාරසාමි සියලු x දසත් මොකද හේතුව අපිට ඕන මෙතනින් පටන් ගන්න පුළුවන් කෙනෙකුට ඕන මේකෙන් පටන් ගන්න ඕන මේකෙන් පටන් ගන්න මේක ගන්න පුළුවන් right දැන් අපිට ඕන කෙනෙකුට ගන්න පුළුවන් මේක අපිට x සමානයි 4 බෙදීම 3යි x න 3 ධන 3 බෙදීම 7යි 3 බෙදීම 7යි x ධන 4 කියලා මෙතනින් පටන් ගන්න පුළුවන් මේක. ඒක දෙපැත්තම අපිට බෙදන්න පුළුවන්. x ධන 4 x න 3 මේකත් බෙදන්නේ x ධන 4 तो इधर आपटे काटेंगे तो आपटे x යට x ධන 4 x න 3 සමානයි 4 යට 3යි x ධන 4 ධන 3 යට 7යි x න 3 මේ ආකාරයට අපිට ඉතින් කෙනෙකුට පටන් ගන්න පුළුවන් බින්ද භාගයට. તો ඒක නිසා තමයි අපිට මෙතනදී අපිට මේ සාමය 3ට සහ ඍණ 4ට යොදන්න බැරි වුණත් මේ සාමයට සියලු ඕනම x එකක් ගන්න පුළුවන්. right ඒ නිසා එතෙන්දී අපිට ආදිශ කරලා ඒ සාමික්ෂ යන්න පුළුවන්. right අපි දැන් මේ සාකච්ඡා කිව්වේ පළවෙනි ප්‍රවිධිය. ඔය විදිහට අපිට තව උදාහරණයක් බලමු. දැන් මේ උදාහරණය අපි සම්පූර්ණ සමාන කරලා ගන්නවා නම් කොහොමද කරන්නේ? මේ උදාහරණය සම්පූර්ණ සමාන කරලා ලබා ගන්නවා නම් කොහොමද කරන්නේ? සම්පූර්ණ සමාන කරනවා නම් දැන් අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඒකත් ඉස්සෙල්ලාගෙන පොදු වලේ ගන්න x ධන 4 x න 3 සමානයි a වාරයක් x න 3 ධන b වාරයක් x ධන 4 යට x න 3 මෙතනින් අපිට x එනවා a වාරයක් 3 ධන b වාරයක් x ධන 4 तो දැන් මේ පැත්තේ අපි ගත්තොත් a ධන b වාරයක් x ධන ඍණ 3ක් a ධන 4ක් b ඔය ආකාර සමාන x. දැන් දෙපැත්තේ සාමුණක සමානක x වල සාමුණක සමාන කරන්න ඕන. x වල සාමුණකේ සමාන කරොත් මේ පැත්තේ x වල සාමුණක 1යි මේ පැත්තේ x වල සාමුණක a ධන b. මෙතන එක සමීකරණය. දැන් නියත පදේ සමාන කරන්න පුළුවන්. නියත පදේ කියන්නේ x වල බිඳුවේ බලය සමාන කරොත් ඍණ 3ක් a ධන 4ක් b සමානයි බිඳුව වෙන. මේ පැත්තේ නියත පදේ නිසා ඒක බිඳුව සමානයි. එහෙනම් මෙතන එනවා අපිට b සමානයි 3ක් a බෙදීම 4. මේකට ආයස ගන්නවා 1 සමානයි a ධන 3ක් a බෙදීම 4. මෙතන එනවා a සමානයි 4 යට 7 කියලා. a සමානයි 4 යට 7 නම් b සමානයි 3 යට 7 කියලා. ඒ දැන් b සමානයි 1යි ඒ නිසා a සමානයි 4 යට 7 වෙනකොට b සමානයි 3 යට 7. ඔය විදිහට අපිට මොකක්ද පාසින් සම්බන්ධ වෙන්නේ මොකද? අපිට ඉතින් x යට x ධන 4 x න 3 කියන එක අපිට ඉතින් 4 යට 7යි x ධන 4 ධන 3 යට 7යි x න 3. ඔය අකට අපි සම්මුතික සමාන කරලා සොයන්න පුළුවන්. නමුත් ඒ අපි ටිකක් බරපතල ගැටලු කරලා යනකොට ඒක ටිකක් අපිට අසීරු වෙනවා. right? ඒක නිසා අපිට අපි දෙවිදිහටම ඒ කියන්නේ සම්මුතික සමාන කිරීමත් භාවිතා කරනවා. අගයන් ඉදීමත් භාවිතා කරලා අපි ඇගේ ඉක්මනින් නියත සොයා ගන්න තමයි අපි බලන්නේ දෘශ්‍යම. right?
උදාහරණයක් බලමු. x දෙකයි x ධන 3යට x වාරයක් 4යි කියන ඔයගොල්ලෝ එතන අපි දාම් තාටියක් නීති තාටියක් එන්න ඉතින් දාම් x එක නකරු දෙකයි x ධන तो මේක අපිට විඳවා ගන්න පුළුවන් මේ ආකාරයට 2x ධන 3යට x වාරය ඔක්කොම ඒකද සාධක තීමේ ආරේ ඒ නිසා තනි නියත එන්නේ හැම එකටම. ඒතකොට අපි නියමයේ තමයි මේ විදිහට විඳවා කරන්නේ. ඒතකොට x වාරයක් a at x ධන b at x එක ධන c at 2x ධන මේ ආකාරයෙන් විඳවා කරනවා. right එතකොට අපි 2x ධන 3 සමානයි a වාරයක් x එක 2x ධන 1 ධන b x වාරයක් 2x ධන 1 ධන c x වාරයක් x එක ඔය ආකාරයට. එතකොට අපිට x සමානයි මුලින්ම ඒ හොයන්න x සමානයි බිඳුව දාන්න. x සමානයි බිඳුව ඊට. x සමානයි බිඳුව ඊට මේ පැත්තෙන් 3 සමානයි a වැඩි කිරීම ඍණ. ඉතින් එනවා a සමානයි ඍණ 3යි කියනවා. ඊට පස්සේ අපි b හොයන්න නම් මේ දෙක බිඳුව දැන් බලන්න b x සමානයි 1 දැම්මා. x එකකින් එක මේක මේ පදෙත් බිඳුව සමාන වෙනවා. මෙතන එකකින් එක බිඳුවයි. ඒ නිසා මේ පදෙත් බිඳුවට යනවා. මේකෙන් විතර අපට අගයක් තියෙන්නේ මේ පැත්තෙන් එනවා වගේ x සමානයි 1 විට මේ පැත්තේ අගය එනවා 5යි දෙවරක් 1 2යි 3යි 5යි මෙතන මැද පදේ එනවා මේ දෙපැත්තේ පදයක බිඳුව වෙලා යනවා. එතකොට b වාරයක් 1 වැඩි කිරීම 3. මෙතන එනවා b සමානයි 5 බෙදීම 3යි කියලා. ඊළඟ අපිට c හොයන්න නම් කෙලින්ම දාන්න පුළුවන් x සමානයි ඍණ භාගය. කොහොමද x සමානයි ඍණ භාගය ගත්තේ? මේක 2x ධන 1 බිඳුව වෙන්නේ. 2x ධන 1 බිඳුව වෙන්නේ 2x ධන 1 බිඳුව වෙන්නේ x සමානයි ඍණ භාගය දැම්මොත්. right? તો 2x ධන 1 බිඳුව වෙන විදිහට මේ පදේ අපි x ලාගේ තෝරන්න මේ දෙකට. එතකොට ඒක බිඳුව වෙනවා. તો මේකට අපිට මේක තියෙනවා 2x සමානයි ඍණ 1යි. මෙතන ඍණ 1 තන 3 කියන්නේ 2 වෙනවා මේ පැත්තේ. මේ පැත්තේ එනවා අපිට ඍණ භාගය දැම්මම පස්සේ c වාරයක් ඍණ භාගය වැඩි කිරීම ඍණ භාගය ඍණ 1. ඔය වගේ අපිට එනවා. ඒතකොට මෙතනින් එනවා අපිට 2 සමානයි 3යි c බෙදීම 4 කියලා. 3යි c බෙදීම 4 කියලා එනවා. මෙතනින් c සමානයි 8 බෙදීම 3යි කියලා එනවා. right? c සමානයි 8 බෙදීම 3යි කියලා එනවා. මේ ආකාරයට අපි ගත්තොත් දැන් අපිට එන බිඳ භාග ප්‍රකාශ කරන්න පුළුවන් මේ ආකාරයට. එතකොට අපිට 2x ධන 3යට x වාරයක් x එක 2x ධන 1 සමානයි ඍණ 3යට x b වලගේ පහ බෙදීම 3යි පහ බෙදීම 3යට x ඍණ 1 ධන 8 බෙදීම 3යට 2x ධන 1. तो මේක සකස් කරලා ලියුවොත් ඍණ 3යට x ධන 5යට 3යි x ඍණ 1 ධන 8 බෙදීම 3 වාර 2x ධන 1. මේ විදිහට අපිට බිඳ භාග ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට දැන් අපි සාකච්ඡා කරේ හරේ මාත්‍රය හරේ ඒකක සාධක පමණ ඇතුළත. right? හරේ ඒකක සාධක පමණ. ඊළඟට අපි සාකච්ඡා කරමු හරේ වර්ගිත හරේ පුනරාවර්තන සාධක ඇතුළත. දෙවෙනි ප්‍රවිධිය දෙක හරේ
හරි ඒක සාධක භාවනාවක් ඇති ඊළඟට අපි සාකච්ඡා කරන්නේ හරි පුනරාවර්තන සාධක ඇති හරි පුනරාවර්තන සාධක ඇතුළත අපිට ගන්න පුළුවන් මේ වගේ x උදාහරණය අපිට ගන්න පුළුවන් x ධන 2 යට 2x ධන 1 යට x න් 1 වර්ග 2x 2x න් 1 වාරයක් x න් 1 වර්ගය කියලා ගන්න මේ වගේ දැන් බලන්න x න් 1 වර්ගය තමයි පුනරාවර්තන සාධකය x න් 1 වර්ගය පුනරාවර්තන සාධකය දැන් x න් 1 වර්ග වෙලා තියෙනවා right දැන් මේකෙදී අපිට ඕනනම් සාකච්ඡා කරන්න පුළුවන් පොදු ආකාරයක් සාකච්ඡා කරන්න පුළුවන් right පොදු ආකාරයක් අපි සාකච්ඡා කරුවොත් පොදු ආකාරයක් ඉස්සෙල්ලා අපි පොදු ආකාරයක් සාකච්ඡා කරලා ඉමු right පොදු ආකාරය අපිට තියෙනවා නම් fx බෙදීම x න a වල n වෙනි බලය n කියන්නේ ධන නිකලයක් n කියන්නේ ධන නිකලයක් වාරයක් මේ ආකාරයට තියෙනවා නම් අපි හිතමු මේකේ භින්න භාග වෙන්නේ 2x හිතමු bx ධන c කියලා මොකක් හරි තව එකක් තිබුත් මේක අපිට ලියන්න පුළුවන් a යට x නේ ධන b යට x නේ වර්ගය ධන c යට x නේ ඝනය ධන ඔය විදිහටම ගිහලා අපි ලියනවා එතන a1 a2 a1 a2 a3 අපිට an දක්වා ලියන්න වෙනවා නියත n සංඛ්‍යාව පාස් වෙනවා x නේ වල n වෙනි බලය ධන ඉතිරි සාධකවලට සාමාන්‍ය විදියට දැන් මේකේ ඒක සාධකයක් නැතිනම් අපිට ඒකට දාන්න පුළුවන් b යට bx ධන c ඒක සාධක දෙකක් තිබොත් ඒ දෙක තව මේ ආකාරයට නියත මේක කරන්න පුළුවන් මේ තමයි පොදු ආකාරය දැන් අපි දැන් මෙතන n වෙනි බලය තියෙන්නේ මේ n ධන නිකිලේ මේ n ධන නිකිලයක් ඔය විදිහට තමයි බිම්බක් කරන්නේ x නේ වල පළවෙනි බලය x නේ වල දෙවෙනි බලය තුන්වෙනි බලය ඔය විදිහට වැඩි වී ගිහලා අන්තිමට an නැත ඒ x නේ වල n වෙනි බලය හරි බිම් මේ ආකාරයට අපිට බින්න භාග ගන්න පුළුවන් පොදු ආකාරය උදාහරණ බලමු කොහොමද කියලා ඒතර අපිට මෙතන වර්ගයේ තිබ්බනම් මේ පද දෙකක් විතරයි ඉන්නේ මෙතන n වෙනුවට n වල n සමානයි 3 වුණා නම් මෙතන මේ වගේ පද 3ක් විතරයි එන්නේ මෙතන 4 තිබ්බනම් මේ වගේ පද 4යි එන්නේ ඔය ආකාරයට අපිට පොදු ආකාරය හඳුනා ගන්න බැහැ ඒතර දැන් අපි උදාහරණයක් බලමු කොහොමද කියලා උදාහරණය x ධන 2 යට 2x වාරයක් x න 1 වර්ගය right x න 1 වර්ගය බලමු දැන් මේක අපි ලියත හැකි a යට 2x න 1 නැත්නම් අපි ඉස්සෙල්ලා පුනරාවර්තන සාධකයෙන් ලියමු පුනරාවර්තන සාධකයෙන් අපි ලියත a යට x න 1 ධන b යට x න 1 වර්ගය මෙතන දෙක නිසා තියෙන පද දෙකයි එන්නේ. ඉතිරි පදයට අපිට ලියන්නේ c යට 2x නේ. දැන් සාමාන්‍ය විදිහට සුළු කරලා abc නියත සොයන්න පුළුවන්. අපිට x ධන 2 සමානයි
x1 වර්ගයේ සමානයි a වාරයක් x1 වාරයක් 2 x1 ධන b වාරයක් b වාරයක් 2 x1 ධන c වාරයක් x1 වර්ගය යට x1 වර්ගයේ වාරයක් 2 x1 පොදු වාරයකට දක්වමු අපිට. එහෙම නැත්නම් මේකේ අපිට මේ පදේ මේකේ මෙන්න මේකේ හරයෙන් මේ මුළු එකම වැඩි කරගෙන ගුණ කරගෙන යන්නේ. right? ගුණ කරගෙන ගියත් හරි. එතකොට අපිට මේ ආකාරයට එනවා. එතකොට එහෙම ගුණ කරගෙන ගියොත් අපිට එන්නේ මේ ආකාරයට. දෙපැත්තම හරේ කපා ගියන් පස්සේ ඒ වාරය x1 2 x1 ධන b වාරයක් 2 x1 ධන c වාරයක් x1 වර්ගය. දැන් මේ සාරසාමයේ සත්‍ය වෙන්නේ x සමානයි 1 සහ x සමානයි භාගය වෙන විට. right? නමුත් මේ සාරසාමයේ සියලු x සඳහා සත්‍ය වෙනවා. ඒ නිසා අපිට ඒකට ඕන මාර්ගයක් දාන්න පුළුවන්. මේ සාරසාමයේ සියලු x සඳහා සත්‍ය වෙනවා. එතකොට මේකට අපිට ඕන මාර්ගයක් ආදේශ කරන්න ඕනේ. දැන් මේ අපි කරන්නේ නියමයන්ට අනුකූලව. දැන් අපිට ඕන විදිහට මේ බින්න බාර කරන්න බෑ. දැන් අපි වෙන විදිහට හිතුවා නම් මේක බින්න බාර අපි ඕනේ මේ විදිහට කඩන්න කියලා වෙනස් ආකාරයක් හිතුවා නම් අපිට පුළුවන් ගාන කෙනෙකුට ඩිස් කරන්න පුළුවන් වෙනත් ආකාරයකට. right? අනුමාන කරන්න පුළුවන් වෙනත් ආකාරයකට අනුමාන කරලා එහෙම ගන්න පුළුවන්. හැකියාව තියෙනවා. නමුත් අපිට පුළුවන් වෙන ඕන සංගත සමීකරණයක් පද්ධතියක් ලබා ගන්න. ඒ සමීකරණ පද්ධතිය ඉස්සරලා ඒකට විසඳුම හොයන්න. එහෙම නැත්නම් අපිට මේ නියමයන්ට අනුකූලව තමයි මේ භින්න භාග වෙන් කරන්න ඕනේ. right? එතකොට දැන් මේකෙදී අපිට පුළුවන් x සමානයි අපිට එකපාරින් හොයන්න පුළුවන් ගියක් තියෙනවා. අපිට එකපාරින් හොයන්න පුළුවන් c වලගේ හොයන්න. c වලගේ හොයන්න අපිට x සමානයි භාගය ආදේශ කරන භාගය ආදේශ කරන පස්සේ මේ පදෙත් බිඳුව වෙනවා. මේ පදෙත් බිඳුව වෙනවා. right? ඒ භාගය ආදේශ කරුත් මේ පැත්තේ ඉන්නේ භාගය ධන 2 සමානයි මේ පදේ බිඳුව වෙනවා මේ පදේ බිඳුව වෙනවා c වාරයක් මෙතනින් භාගය වෙන එකේ වර්ගය. එතකොට මෙතන කියනවා 5 බෙදීම 2 සමානයි c වාරයක් වින භාගය වර්ගය ඒ කියන්නේ 4 එකයි. 4 එකයි. එතකොට අපිට එන c වලගේ මේ කියනවා c සමානයි 10යි කියලා එනවා. c සමානයි 10යි කියලා එනවා. ඊළඟට අපි x සමාන අපි ආදේශ කළා x සමාන දැන් මේ x සමානයි භාගය. ඊට පස්සේ අපිට ආදේශ කරන්න පුළුවන් x සමානයි පාසු වර්ගයක් ආදේශ කරන්න. පාසු කියන්නේ දැන් මෙතනදී අපිට ඊළඟට බලන්න තමයි x සමාන 1 ආදේශ කරනවා මේකයි මේ පදෙත් බිඳුවට යනවා මේ පදෙත් බිඳුවට යනවා මේ පදේ විතරක් එනවා. එහෙනම් b වර්ගයත් අපිට එකපාරට ගන්න පුළුවන් x සමානයි භාගය ආදේශ කරලා. x සමාන 1 ආදේශ කරලා එක විට. x සමාන 1 ආදේශ කළාන් පස්සේ වම් පැත්තේ එනවා 3යි. මෙතන 1 ආදේශ කළාන් පස්සේ දෙකෙන් එකක් ගියාම 1යි. b කියන්නේ එනවා. ඉතින් අපිට කියන්නේ b සමානයි 3යි කියලා එනවා. b සමානයි b සමානයි 3යි කියලා එනවා. right? b සමානයි 3යි කියලා. ඊළඟට අපි x සමානයි ඊළඟට අපි දැන් ආදේශ කරන දෙලිම එකපාරට හොයන්න කියන්නේ ඊළඟට අපිට පාසෝ එක ආදේශ කරනවා. ඕන. ඒ පාසෝ එක ආදේශ කරලා ABC තුනේම සමීකරණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් යම් කිසි පදයක සංගුණකේ සමාන කරන්න. අපි ගත්තොත් දැන් අපි B සහ C හොයලා තියෙනවා. දැන් අපිට A හොයන්න අපිට පුළුවන් x මෙතන එන x වර්ගයේ සංගුණ. x වර්ගයේ සංගුණකේ මොකක්ද? මේ පැත්ත x වර්ගයේ සංගුණකේ බිඳුවයි. අපිට ඒක පෙන්නන්න පුළුවන් මේ ආකාරයට x වර්ගයේ සංගුණකේ සොයන එක මේ විදිහට x වර්ගයේ කියලා ඉතිරියක් ගන්න. ඒතකොට අපි දන්නේ මේක සමාන ගන්න x වර්ගයේ සංගුණ. x වර්ගයේ සංගුණකේ කියන්නේ
වම් පැත්ත බිඳුවයි right x වර්ගයේ සංගුණකයක් නෑ වම් පැත්ත නිසා එක බිඳුවයි මෙතන එනවා අපිට x වර්ගයේ සංගුණකේ මේක මේ පදයේ ඇතුළේ තමයි වර්ග පදයදී x 2x 2x වර්ගය તો මේ වලින් වෙන්න පස්සේ දෙකක් a එනවා x ඊළඟ මෙතන x වර්ගයේ පදයක් වෙනවා මේකේ x වර්ග පද නෑ මේ පදේ මේක x වර්ග පදයි මේක x වර්ග c එන්නේ දැන් c ඒක ප්‍රසාරණය කිරුවෙන් පස්සේ අපිට එනවා x වර්ග පදේ c तो දෙකක් වේදන c මෙතන එනවා අපිට ඒ වලගේ ඒ සමානයි ඍණ c බෙදීම දෙක ඒ කියන්නේ අපිට එනවා ඍණ 5යි කියලා එනවා ඍණ 5යි කියලා එනවා තේරුණාද ඊළඟට එහෙනම් දැන් අපිට ඒවා ආදේශ කරලා මෙන්න බලමු ප්‍රකාශ කරන්න. ඒත් අපිට එන x දාන දෙක යට 2x ඍණ 1 x ඍණ 1 වර්ගය සමානයි. අපිට ඒ වලට ආවා ඍණ 5යි 5යට x ඍණ 1 ඊට පස්සේ b වලට ආවා 3 3යට x ඍණ 1 වර්ගය ධන c වලට ආවා 10 10යට 2x ඍණ 1 මේ ආකාරයට අපිට බින්න භාග වෙන් කරලා දෙන්න පුළුවන්. right ඊළඟට බලමු තවකාට ඒක සාධක ඇතුළත බින්න භාග වෙන තව උදාහරණයක් බලමු. ඊළඟ උදාහරණය right then මේ වගේ එකක් x යට x ධන 1 වාරයක් x ඍණ 1 ගානේ කොහොම එකක් ආවා. ඒතකොට අපි මේක භාගයෙන් බින්න භාග කරන්න පුළුවන් ඒ යට ඉස්සෙල්ලාම බලන්න ඕනම එකක් බින්න භාග කරනකොට ලවේ මාත්‍රය හරේ මාත්‍රයට වඩා අඩුද කියන එක. ඒක බලන්න ඕන අනිවාර්යයෙන්ම right. මොකද මේක නියම භාග පරිමේය සිද්ධාන්ත කියලා බලන්න ඕනේ. right. ඊට පස්සේ තමයි අපි විෂම භාග පරිමේය සිද්ධ වලට බින්න භාග සාකච්ඡා කරන දෙවෙනි පියවරේ. right. ඊළඟට මේක ගමු ඒ සමානයි x ධන 1 x ඍණ 1 ධන b යට x ඍණ 1 වර්ගය ධන c යට x ඍණ 1 ගන්න. ඔය විදිහට x ඍණ මෙතන ගන්න නිසා පළවෙනි බලය දෙවෙනි බලය තුන්වෙනි බලය දක්වා ඔය විදිහට යනවා. ධන d යට x ධන 1 කියලා ලියනවා. පුනරාවර්තන සාධක තියෙනවා. දැන් අපිට මේක සුළු කරගොත් අපිට x යට x ධන 1 x ඍණ 1 ගාණය සමානයි a වාරයක් x ධන 1 x ඍණ 1 වර්ගය ධන b වාරයක් x ඍණ 1 x ධන 1 ධන c වාරයක් x ධන 1 ධන d වාරයක් x ඍණ 1 ගාණය කියලා. යට x ධන 1 වාරයක් x ඍණ 1 ගාණය. මේ ආකාරයට අපිට එනවා. right. පොදු වර්ගයක් ගන්න පස්සේ. so දැන් අපිට පුළුවන් දෙපැත්තේ මේ පැත්ත පොදු වර්ගයක් කපා හරියාම අපිට x සමානයි a වාරයක් x ධන 1 x ඍණ 1 වර්ගය ධන b වාරයක් x ඍණ 1 x ධන 1 ධන c වාරයක් x ඍණ 1 ගාණය ධන d වාරයක් x c වාරයක් x ධන 1 ධන d වාරයක් x ඍණ 1 ගාණය කියලා එනවා මේ ආකාරයට. right. දැන් මේකෙදී
අපිට එකපාරින් හොයන්න පුළුවන් නීති දෙකක් තියෙනවා. අගෙන් ආදේශ කරලා. එකක් තමයි අපිට c හොයන්න පුළුවන් x සමාන 1 ආදේශ කරලා. right? d හොයන්න පුළුවන් x සමාන ඍණ 1 ආදේශ කරලා. right? නිසා අපි ඒක හොයාගමු x සමාන 1 විට x සමාන 1 විට එක සමාන මේක බිඳුව වෙනවා 1 ඍණ 1 බිඳුව මෙතනත් 1 ඍණ 1 බිඳුව 1 බිඳුව වෙනවා එක ආදේශ කරනවා c එනවා අපිට සමානයි 2යි c කියලා. මේකෙන් එනවා c සමානයි භාගය. ඊට පස්සේ x සමානයි ඍණ 1 විට x සමානයි ඍණ 1 විට ඍණ 1 සමානයි. ඒතකොට මේ පද තුනම බිඳුව වෙනවා. මේක බිඳුව වෙන්නේ නැහැ. මෙතන එනවා ඍණ 2 ගානේ. d වාරයක් ඍණ 2 ගානේ. ඍණ 2 ගානේ. ඒතකොට අපිට එනවා d සමානයි 8න් 1යි කියලා. d සමානයි 8න් 1යි කියලා. ඔයාලා ඊළඟට අපිට පුළුවන් ඕන තව සමීකරණයක් ගන්න x සමානයි බිඳුව හරි පාසු වගේ ආදේශ කරලා x සමානයි බිඳුව ආදේශ කරනවා කියන්නේ නියත පරිදි සමාන කරනවා කියන එකම තමයි. තව සමීකරණයක් ගන්න පුළුවන් x සමානයි බිඳුව දා x සමානයි බිඳුව ඊට මේ පැත්ත බිඳුවයි මෙතන එනවා අපිට බිඳුව දැම්මොත් a එනවා මේකට බිඳුව දැම්මොත් එන b එනවා මේකට බිඳුව දැම්මොත් ධන c එනවා මේකට බිඳුව දැම්මොත් ඍණ d එනවා. ඉතින් අපිට සමීකරණයක් ගන්න පුළුවන් a ධන a ඍණ b සමානයි d ඍණ c කියලා. d කියන්නේ 8න් 1යි c කියන්නේ භාගයයි. එතකොට අපිට එනවා මෙතනින් ඍණ 3 බෙදීම 8යි කියලා එනවා. a ඍණ b සමානයි ඍණ 3 බෙදීම 8යි. මේක පළවෙනි සමීකරණය කියලා ගමු. ඊළඟට අපිට තව සමීකරණයක් ගන්න පුළුවන් x ගානිත පදයේ සාමාන්‍යක සමාන. මේ පැත්තේ x ගානිත පදයක් නැහැ. බිඳුවයි. මේක x ගානිත පදයක් වෙනවා. මේක x ගානිත පදේ මේක ප්‍රසාරණය කරුවොත් අපිට මොකක්ද දෙන්නේ x ගානිත පදේ a එනවා. මේක x ගානිත පදේ සාමාන්‍යකේ a. මේ පදයෙන් එන්නේ x ගානිත පද. මෙතනින් එනවා x වල ගානිත පදයක්. x ගානේ මේක මෙතන මේ වරහන් ඇතුලේ තියෙන එක ගානිත පදේ එකයි වෙන්නේ. ඒතකොට d වල d තමයි x ගානේ සාමාන්‍යකේ දැන් d. මෙතන එනවා ඒ දැන් නමුත් අපි d වල තියෙන d කියන්නේ 8න් 1යි. නිසා අපිට එනවා a සමානයි ඍණ 8න් 1යි කියලා. d වලගේ 8න් 1. එහෙනම් දැන් අපිට b හොයන්න පුළුවන්. b සමානයි a ධන 3 බෙදීම 8 ඒ කියන්නේ ඍණ 8න් 1 ධන 3 බෙදීම 8 සමානයි 4න් 1යි කියලා එනවා. 4න් 1යි කියලා එනවා. b වලගේ 4න් 1යි. ඔය විදිහට අපිට b හොයාගන්න පුළුවන්. දැන් අපි a හොයාගත්තා, b හොයාගත්තා, c හොයාගත්තා, d හොයාගත්තා. එහෙනම් අපිට මේකේ භින්න භාග ප්‍රකාශ කරන්න පුළුවන්. භින්න භාගන්නේ මේ ආකාරයට. ඒකට අපිට මෙතන a වලට වගේ දාන්න 4න් 1 a වලට 4න් 1යි b වලට 4න් a වලට ආවේ a වලට ඍණ 8න් 1යි ඍණ 8න් 1යි b වලට 4න් 1යි c වලට භාගයයි d වලට 8න් 1යි. තොර අපිට භින්න භාග එනවා. මේක අද සකස් කරලා ලිව්වොත් අපිට එන්නේ ඍණ 1 8 වාරයක් x න් 1 ධන 1 8 4 වාරයක් x න් 1 වර්ගය ධන 1 8 දෙවරක් x න් 1 ගාණය ධන 1 8 8යි x ධන 1 කියලා.
මේ ආකාරයට අපිට එනවා භින්න භාග ඒ ප්‍රකාශන. ඊළඟට අපිට තුන්වෙනි ප්‍රවිධිය හරේ වර්ගජ සාධක ඇති විට වර්ගජ සාධක ඇති විට කොහොමද භින්න භාග සොයන්නේ? හරි වර්ග සාධක තියෙනකොට කොහොමද භින්න භාග වෙන් කරන්නේ? හරි වර්ග සාධක තියෙන උදාහරණයක් ගන්න මේ වගේ 7x ධන 5යට 7x ධන 5යට x වර්ගය ධන x ධන 1 x වර්ගය ධන x ධන 1 x ඊන 3 කියලා. මෙන්න බලන්න දැන් වර්ග සාධකයක් තියෙනවා. මේක තවදුරටත් ඒක දැන් මෙතන දීලා තියෙන වර්ග සාධකය තවදුරටත් ඒකේ සාධක දෙකකට වෙන් කරන්න බැරි එකක්. දැන් සාමාන්‍යයෙන් අපි සමහර වර්ග සාධක අපිට ඒකේ සාධකකට වෙන් කරන්න පුළුවන්. මේක අපිට ඒකේ සාධක දෙකකට වෙන් කරන්න බෑ. ඒකේ සාධක දෙකකට වෙන් කරන්න බෑ. ඒක නිසා අපි වර්ග සාධක මේ විදිහටම තියාගන්න තමයි භින්න භාග වලට වෙන් කරන්න වෙන්නේ. ඒ විදිහට මේක තමයි නියම වෙන්නේ. ඒකට අපිට එන්නේ මේ වගේ එකකට A යට මේක නියම දෙකක් භාවිතා කරනවා. ax ධන b යට x වර්ගයේ ධන x ධන 1 ධන c යට x ඊන 3. c යට x ඊන 3. මේ ආකාරයට. දැන් මේකේ භින්න භාග දැන් මේක ඇනිස්ස මතක තියාගන්න වර්ග සාධකයක් උඩින් දාන්න ax ධන b. right? ax ධන b. එතකොට දැන් අපිට ඕන නම් දැන් පුනරාවර්තන සාධකයක් තියෙනකොට උනත් අපිට පුළුවන් දාන්න. එහෙම නැත්නම් සාධක යුගලක් යොදලත් අපිට පුළුවන් මේ විදිහට දාන්න. දැන් වර්ග සාධකයක් සාධක වලට වෙන් කරන්න පුළුවන් අවස්ථාවෙදි පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි තිබ්බොත් මේ වගේ එකක් දුන්නොත් 2x ධන 1යට x වර්ගය නම් 3x ධන 2 y x x ඊන 4. දැන් මේක වර්ග සාධකය. හැබැයි මේකට සාධක තියෙනවා. දැන් මේක ඕන අපිට දීලා ඇති. x ඊන 1 x ඊන 2 කියලා කියන්න පුළුවන්. right? හැබැයි මේක අපිට මේ විදිහට මේ භින්න භාග කරන්න පුළුවන්. ax ධන b යට x වර්ගයේ ඍණ 3x ධන 2 යට c යට x ඊන 4 කියලා ඔයාලට භින්න. එතකොට මේ භින්න භාග කරන්න පුළුවන් මේ ආකාරයට. හැබැයි මේ භින්න භාග කැඩිලා පූර්ණ වශයෙන් භින්න භාග කැඩිලක් නෙවෙයි. මොකද මේක තවදුරටත් ආයෙ කඩන්න පුළුවන් නිසා. මේ පදේ ආයෙ තවත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් නිසා ඒක පූර්ණ වශයෙන් භින්න භාග කැඩිලා නෙවෙයි. දැන් මෙතනදී වර්ග මේක මේ වර්ග සාධකයේ වෙනස් ඒකද සාධක දෙකකට වෙන් කරන්න බැරි නිසා අපිට අනිවාර්යෙන් මේ විදිහට යන්න වෙනවා. ඒත් මෙතනදී අපි කෙනෙක් අපිට විභාග ගන්නවා මේ ආකාරයට භින්න භාග ප්‍රකාශ කළා එහා අපි නීති සොයන්නේ කියලා. හරි මේ මහාන කුල. එතකොට අපි තේරුම් ගන්න ඕනි මෙතනදී පූර්ණ වශයෙන් භින්න භාග කැඩෙන්නේ නැහැ කියන එක. හරි? ඒ වගේම තමයි අපි ගණිත සාධකයක් තිබ්බා. අපි તો මේව ගණිත සාධකයක් තියෙනවා. x ඝනය ඍණ x ධන 1 හරි මොකක් හරි එකක් වගේ. ධන x ධන 5. එතකොට මේකේ ඉන්නේ මෙතනට වර්ග සාධකයක් ax වර්ග ධන bx ධන c යට x ඝනය ඍණ x ධන 1 ධන d යට x ධන 5. මේ වගේ. දැන් මෙතන ධන එකක් තිබ්බනම් මේකට වර්ග දෙකක් තියෙනවා. right? ඒ වගේ මෙතන හතරවෙනි බල එකක් තිබ්බනම් මෙතන ධන දෙකක් තියෙනවා. right? ඒ ආකාරයට තමයි නියමයේ තියෙන්නේ. ඒ ආකාරයට නියමයි. අපිට ඒ ආකාරයට භින්න භාග වෙන් කරන්න පුළුවන්.
right so එතෙන්දී අපිට පූර්ණ වශයෙන් බින්න භාග වෙනීමක් වෙන්නේ නැහැ මොකද මේකදී අපිට තව මේක සාධක වලට වෙන් කර ගන්න පුළුවන් නම් මේක තවත් දුරටත් බින්න භාග වෙන් කරන්න පුළුවන් යම් කිසි සාධක වලට වෙන් කරන්න බැරි නම් තමයි ඒකට බින්න භාග බොහොමදාර ගාන්ධි ප්‍රකාශනයේ අනුගාමී ඒක තනි එක සාධකයක් හරි වෙන් කර ගන්න පුළුවන් right එතකොට බෝලාර කියන වෛරස් සාධකයක් මේ එතකොට දැන් අපිට දැන් තේරුම් ගන්න ඕන කොහොමද මේ වගේ විවිධ අවස්ථාන අපි සාකච්ඡා කරමු නැති අවස්ථාවක ස්ථාගුණත් වෙනස් ආකාරයක් ආවත් අපි කොහොමද නියත දාගන්නේ කියලා. දැන් මෙතන ඉඳන් මේ උදාහරණයට විනාකාරව දාගන්න සිද්ධ වෙනවා. නියත. දැන් 7x ධන 5 සමාන වෙනවා. මේ හරේ මුළු දෙපැත්තම වැඩි කරන්න. මේ හරේ දෙපැත්තම වැඩි කරගෙන යන්න. ඒතකොට මොකක්ද දෙන්නේ අපිට? ax ධන b වාරයක් x නෙතුන ධන c වාරයක් x වර්ග ධන x ධන 1 මේ ආකාරය. මේකත් අපිට එකපාරට c හොයන්න පුළුවන් x සමාන 3 ආදේශ කරනවා. x සමාන 3 විතර x සමාන 3 විතර එකපාරට c ආදේශ කරන්න. ඒ c වල ආගේ හොයන්න පුළුවන්. මෙතන මේ පැත්තේ 26යි සමාන 3 ආදේශ කරුවොත් මේක අර බිඳුව වෙනවා c වාරයක්. මේ පැත්තේ එනවා අපිට 9 ධන 3 ධන 1 මේකේ එනවා c සමානයි 2යි කියලා එනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න x වලට මාර්ක් හරි අගයක් දාලා ගන්න. x සමානයි බිඳුව දාන්න පුළුවන්. x සමානයි බිඳුවට මේ පැත්තේ 5යි මේ පැත්ත බිඳුව බද මේ පැත්තේ බිඳුව වල යනවා. මෙතන මේ පැත්තේ එනවා ඍණ 3b ධන c කියලා. c කියන්නේ 2යි c වල 2 ආදේශ දෙකෝ අපිට එනවා b සමානයි ඍණ 1යි කියලා. b සමානයි ඍණ 1යි කියලා. ඊළඟට අපුණ සංගුණක ඕන සමාන ගන්න අපිට පුළුවන් x වල x වර්ගයේ සංගුණකයේ සමාන ගන්න x වර්ගයේ සංගුණකය මේ දකුණු අත වම් අත පැත්තේ නේ මේ පැත්තේ x වර්ගයේ සංගුණකය ඇවිල්ලා මෙතන එනවා a එනවා මේකෙන් එනවා ධන c වෙනවා. ඒ ධන c කියන එක බිඳුව එනවා අපිට එනවා ඉතින් a සමානයි ඍණ 2යි කියලා. तो मैं आगे අපිට මේකට ආදේශ කරන්න පුළුවන්. එහෙම ආදේශ කරුවොත් අපිට එන්නේ මෙතනින් a වලට ඍණ 2යි. ඍණ 2 ආදේශ කරන්නට b වලට ආදේශ කරන්නේ ඍණ 1. ඍණ 1 ආදේශ කරන්න c වලට ආදේශ කරන්නේ 2. මේ ආකාරයට අපිට මේක බිඳ භාග වලට වෙන් කරන්න පුළුවන්. right so what does it check කරනකොට ඒ ආකාරයට අපි බිඳ භාග වෙන් කරනවා. right ඊළඟ මේ උදාහරණය බලමු. 7x ධනය ධන 8x ඍණ 3ට x වර්ගයේ වාරයක් x වර්ගයේ ධන 1 2x ඍණ 7x ධනය ධන 8x ඍණ 3ට x වර්ගයේ ධන 1 වාර 2x ඍණ 1. දැන් මේකෙදී අර විදිහටම අපිට පුළුවන් මේක පුනරාවර්තන සාධකය x වර්ගය. එහෙනම් ඒක ලියන්න ඕනේ a යට x ධන b යට x වර්ගය. මේක වර්ගය සාධකයක්. නෑ මුලින්ම බලන්න ඕනේ ලවයේ මාත්‍රය අඩු හරේ මාත්‍රයට වඩා. පැහැදිලිව මේ උඩ තියෙන ගාන ප්‍රකාශනය යට පස්වෙනි බලයේ ප්‍රකාශනයක් තියෙනවා.
නිසා අපිට ළමයි මාත්‍රය අඩි මාත්‍රයට වඩා දැන් එන සාමාන්‍ය විදිහට බිඳපත් කරන්න පුළුවන් a at x b at x වර්ගය ඊළඟට වර්ග සාධකයෙන් දාන්න පුළුවන් cx ධන d at x වර්ගය ධන 1 ධන e at 2x වෙනවා. දැන් මෙන්න මේ හරයෙන් මුළු සමානතාවය වැඩි කරගෙන යනවා. ඒතකොට මොකද වෙන්නේ අපිට 7x ධනය ධන 8x ඍණ 3 සමානයි ax වර්ගය x වර්ග ධන 1 2x ඍණ 1 ධන b වර්ගය x වර්ග ධන 1 2x ඍණ 1 ධන cx ධන d වර්ගය x වර්ග වර්ගයක් 2x ඍණ 1 ධන e වර්ගයක් ex වර්ගය වර්ගයක් x වර්ග ධන මේ ආකාරයට. දැන් බලමු මේක අපිට බොහොම පාසෙන් සොයා ගන්න පුළුවන් නියත මොනවද කියලා. පාසෙන් සොයා ගන්න පුළුවන් නියත අපිට x සමානයි යොදන්න පුළුවන් අපි දැම්මොත් x සමානයි භාගය දැම්මොත් මේ පදේ බිඳුව වෙනවා මේක බිඳුව වෙනවා මේක බිඳුව වෙනවා කෙලින්ම e එනවා එකපාරට right මෙතන 7 බෙදීම 8 ධන 4 ඍණ 3 සමානයි e වලගේ අපිට කෙලින්ම එනවා e වාරයක් මෙතන 4 න් 1 ධන 5 බෙදීම 4 15 බෙදීම 8 සමානයි 5 බෙදීම 16 එකයි ඉතින් e සමානයි 6 කියලා එනවා e වලගේ 6 කියලා එනවා ඊළඟට අපිට පාසෙන් සොයා ගන්න පුළුවන් එකක් තියෙනවද ඊළඟට අපිට ඕන නම් අපි තව සමීකරණයක් ගන්න පුළුවන් x සමානයි බිඳුව දාලා නැත්නම් අපිට පුළුවන් මේ නියත x වල සම්ගුණක සමාන කරගෙන ඉන්න. අපි x ගණය ඉස්සෙල්ලා x ගණය සම්ගුණක සමාන කරමු. x ගණය සම්ගුණකේ මේ පැත්තේ 7යි. අපිට ඒක පෙන්වන්න පුළුවන් මේ ආකාරයට මේ පැත්තේ 7යි x ගණය සම්ගුණකේ නෑ x වල 4 වෙනි බලය සම්ගුණකේ තියෙනනේ x වල 4 වෙනි බලය සම්ගුණකේ අපි සමාන කරමු. මේ පැත්තේ බිඳුවයි x වල 4 වෙනි බලය සම්ගුණක ගන්න x බලන්නේ මෙතනින් එනවා අපිට දෙකක් එනවා මේ පදෙන් දෙකක් ගන්න පුළුවන් x සම්මුණකේ ඒක එකපාරට ගන්න වෙනවා මේක පැත්තකට අරන් ලියලා හඳුන ගන්න x සාත්‍රි බලය සම්මුණකේ මේක x සාත්‍රි බලයක් කියන්නේ මේක එනවා x සාත්‍රි බලයක් මේක එනවා 2c කියලා එනවා 2c මෙතන එනවා ධන e කියලා මේකෙන් e වලගේ 6යි නිසා අපිට එනවා a ධන c සමානයි ඍණ 3යි කියලා එනවා. ඒක එක සමීකරණය. පළවෙනි සමීකරණය. ඊළඟට අපිට ගන්න පුළුවන් x ගණේ සම්ගුණකය. x ගණේ සම්ගුණකය. x ගණේ සම්ගුණකය අපි ගත්තොත් මේ පැත්තේ 7යි. මේ පැත්තේ 7යි. මෙතනින් x ගණය එන්නේ දැන් මෙතනින් මේ සාධකයෙන් අපිට වර්ගජ පදය හඳුන ගන්න ඕන. ඒතකොට අපිට එනවා ඍණ එනවා. ඍණ එනවා. ඊට පස්සේ වර්ගජ සාධක එකක් විතරයි මේක ඇතුලේ. ඒතකොට ඒක x විවරණයක් තමයි x ගණනය දෙන්නේ. ඒතකොට එක වර්ගජ සාධකයක් විතරයි. ඒතකොට ඒ විතරයි මේකෙන්. මේකෙන් එනවා x ගණනය පදය කොහොම? මේකෙන් එනවා 2b. මේකෙන් එනවාද x වර්ගජ පදයක් එන්න පුළුවන් එකම වර්ගජ පදේ මේකයි වැඩි වෙලා එන එකේ නියත පදය ගණිත x ගණිත පදයක් ගන්න වර්ගජ ගණිත පදේ මේක 2යි ගණිත පදයක් එන්න පුළුවන් මේ දෙක වැඩි වෙලා එන x පදේ. ඒතර x පදේ එන්නේ අපිට 2d එනවා ඒ වගේම
ඍණ C එනවා. 2යි D ඍණ C. දැන් 2ක් D ඍණ C එනවා. දෙකක් D ඍණ C. ඒතර අපිට C වලගේ ඍණ තුන මෙතන දාන්න පුළුවන්. ඍණ තුන දැම්මොත් අපිට එනවා මෙතන ගෙලින් මෙතන A දාන C වලට ඍණ තුන තියෙනවා. ඒ දාන ඍණේ ඍණ C වලට දාන්න තුනක්. තුන හත ඍණේ ඍණ C කියන්නේ දාන තුනයි. ඒක මෙතන දාන්න ඍණේ ඍණ C කියලා. එතන දාන තුන දාන්න තුන දාන දෙකක් B දාන දෙකක් B. මෙතන එනවා අපිට B දාන D සමානයි 4යි කියලා. ඒක දෙවෙනි සමීකරණය. නෑ දෙකයි කියලා. දෙකයි. නේද? B දාන D සමානයි 2යි කියලා. ඔව්. ඊළඟ අපේ x වර්ගයේ සමූහකේ සාධන කරනවා. ඔව්. x වර්ගයේ සමූහකේ අපි ගත්තොත් මේ පැත්තේ x වර්ගයේ සමූහයක් නෑ බිඳුවයි. ये बात एक साल के सामने बिंदुයි දාන මේ පදේ x වර්ගයේ සමූහයක් තියෙන මේකේ නියත පදයක් තියෙනවා. මෙතන x නියත පද දැන් අපිට x වර්ගයේ එන්න මෙතන එන්නේ ඍණ මේ ඇතුලේ ඉන්න x පදයකින් තමයි x වර්ග පදයක් එන්නේ. එතකොට අපිට එන්නේ මෙතන ඍණ ධන දෙකේ. ඒක ධන දෙකක් තියෙනවා. මේක x වර්ග පදේ එන්නේ x වර්ගයේ ඍණයකින් වැඩිලා යන විතරයි නේ. එතකොට අපිට ඍණ b එනවා. මේකේ x වර්ග පදේ එන්නේ මේකේ තියෙන නියත පදේ ඒක ඍණ d විතරයි. ඍණ d. මේකේ x වර්ග පදේ එන්නේ මේකේ x වර්ග පදේ ධන e. විදිහේ නියත පද අපිට සමාන ගන්න පුළුවන්. එතකොට e වල අධේ දාන්න පුළුවන් 6යි. b දාන d කියන දෙකයි මෙතන දාන්න පුළුවන් b දාන දෙකයි. ඒතර මේකෙන් අපිට දෙක a වල අධේ කෙලින් වෙනවා. දෙකක් ඍණ b ඍණ d වෙනකොට දෙක දාන්න පුළුවන්. එතකොට e වෙනකොට දාන්න පුළුවන් 10යි. මේක සමානයි බිඳුවයි. ඉතින් a එනවා අපිට කෙලින්ම දෙකයි කියලා. ये समान है 3 अधिक है ये समान है 3 अधिक है ये समान है 3 अधिक ना अपन ध्यान रखना c वाला है हमने c वाला लिखिए c समान है धन अधिक है c समान है धन कोई दिन आपने ताव एक नहीं लेते हैं दिन आप बोला एक्स्ट्रा सामने के होता है एक्स्ट्रा वैल्यू x वाला बिंदु बढ़ेगा तो एक्स्ट्रा बिंदु बढ़ेगा तो අපිට එන්නේ ඍණ 3යි මේ පැත්තේ මෙතන එනවා x बिंदु बढ़ेगा तो बिंदु एනවා අපිට ඍණ 1යි මේක x बिंदु पर මේක මේ පදේ ඉන්නේ නැහැ මේකෙන් එනවා අපිට ඍණ b එනවා මේකෙන් මුත්තේ මේකෙන් එනවා ඍණ b වලගේ කෙලිම ඍණ 3යි කියලා එනවා b වලගේ දැන් එන අපිට ඔක්කොම නියත ටික දාන්නවා a b c d e මේ නියත ටික ඔක්කොම අපි දානවා අපිට a වලට ආව කීයද ඍණ 2යි b වලට 3යි c වලට 2යි d වලට b වලගේ
B වලගේ 3යි ධන 3යි. එතකොට ධන 3 දැම්මොත් අපිට B වලට ඍණ එකක් තියෙනවා. B වලට ඍණ එකක්. E වලට 6යි. මේ නියත දෙක අපිට ගන්න පුළුවන් ඍණ දෙකයට ඍණ දෙකයට x මේ නියත දෙක ගුවාම අපිට එන්නේ ඍණ දෙකයට x ධන 3ට x වර්ගය ඉතින් එනවා ඍණ x ඉඳලා ධන 6ට 2x මේ ආකාරයට අපිට ඍණ භාග කැඩෙනවා. හරි? ඒ ආකාරයට